ආයිබෝවන් දුවල පුතාලා හැමෝටම අද දිනේ අපේ රසායන විද්‍යාව යටතේ 13 ශ්‍රේණියේ 11 වෙනි ඒකකය යටතේ තියෙන 11 වෙනි ඒකකයේ චාලක රසායනයේ පාඩම තමයි අද දිනේ අපි සාකච්ඡා කරන්නේ අලුත් කොටසක්. අපි කලින් සාකච්ඡා කරා ඇත්තටම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට මතක ඇති. ඒකක කාලයක් තුළ ප්‍රතික්‍රියකයක හෝ ප්‍රතිඵලයක සාන්ද්‍රණයේ සිදුවන වෙනස තමයි අපේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලෙස හැඳින්වුවේ. එතකොට අපි එතනදී විශේෂ දෙයක් කියවුවා ප්‍රතික්‍රියකයක් අනුබද්ධයෙන් අපේ දක්වනකොට වේගය එහෙම නැත්නම් ශීඝ්‍රතාවය ප්‍රකාශ කරනකොට දැන් ප්‍රතික්‍රියක වැයවීමක් සිදු වෙනකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක සාන්ද්‍රණයේ අඩු වීමක් සිදු වෙනවා නේ. එතකොට අපේ පසු සාන්ද්‍රණයෙන් පෙර සාන්ද්‍රණය අඩු කරනකොට පසු සාන්ද්‍රණය කියන්නේ එතකොට ප්‍රතික්‍රියක වැය වෙලානේ අඩු වෙලානේ තියෙන්නේ. ඒතර අඩු වෙච්ච සාන්ද්‍රණයෙන් අඩු අගයකින් මුල් වැඩි අගයක් අඩු කරනකොට උත්තරය ලැබෙන්නේ ඍණාගයක්. එතකොට ඒක කාලයෙන් බෙදුවත් ලැබෙන්නේ අපිට ඍණාගයක්ම තමයි. අන්න ඒක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එහෙම නැත්නම් වේගය ධන රාශියක් වශයෙන් පවතින්න ඕන. ඒ නිසා මම කිව්වා ඒක අපි ඍණෙන් වැඩි කරනවා කියලා. එතකොට ඍණෙන් වැඩි කරනකොට ඒක ධන රාශියක් බවට පත් වෙනෝනේ. අන්න ඒක නිසා ප්‍රතික්‍රියකයක් ආශ්‍රයෙන් දක්වනකොට අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඍණ ලකුණක් දක්වන්නට ඕනේ. හැබැයි ප්‍රතිඵලයකට ධන රාශියක් විදිහටමයි ලැබෙන්නේ. ඒ නිසා ලකුණක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඍණක් දාන්නේ නැහැ අපි එතනදී. ප්‍රතිඵලයේ කොහොමත් ප්‍රතිඵල හැදෙනකොට සාන්ද්‍රණය පෙරට වඩා වැඩි වෙනවනේ. ඒ නිසා ප්‍රතිඵල සාන්ද්‍රණය කියන එක වැඩි කලින් අගයට වඩා. ඒ නිසා වෙනස ගත්තාම පසු අගයෙන් ඉස්සෙල්ලා අගය අඩු කරාම අපිට ලැබෙන්නේ ධනාගයක්මයි. ඒ නිසා ඒක කාලයෙන් බෙදුවත් ලැබෙන්නේ අපිට ධනාගයක්. එහෙමනම් අපිට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ ප්‍රතිඵලයක් ආශ්‍රයෙන් ගන්නකොට ධන රාශියක් විදියට ගන්නට පුළුවන්. හොඳයි අපි ඒක පළවෙනි පාඩමේ යටතේදී ඇත්තටම සාකච්ඡා කරා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන එක ප්‍රතික්‍රියකයකට කොහොමද ප්‍රතිඵලයකට කොහොමද කියලා දක්වන්නේ කියන එක. අද දුවල පුතාලට මම පැහැදිලි කරන්නේ ඇත්තටම ස්ටොයිකියෝමිතිය කියන එක පදනම් කරගෙන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන එක කොහොමද ප්‍රකාශනයක් ආකාරයෙන් ලියන්නේ කියන එක. ඉතින් ඇත්තටම ශීඝ්‍රතාවය සම්බන්ධයෙන් කියනකොට දැන් ස්ටොයිකියෝ ශීඝ්‍රතාවයේ ඒකකයක් අපි දන්නවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ ශීඝ්‍රතා ඒකකයක් තියෙනවා. ශීඝ්‍රතාවයේ ඒකකය සම්බන්ධවත් අපේ මුලින්ම බලමු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ඒකකය බැලුවොත් එහෙම ඒක දැන් අපි දන්නවා ඒකීය කාලයක් තුල සිදුවන විපර්යාස ප්‍රමාණය. ඒකීය කාලයක් තුල සිදුවන විපර්යාස ප්‍රමාණය. ඒකීය කාලයක් තුල සිදුවන විපර්යාස ප්‍රමාණය බලනකොට අපිට ගන්න පුළුවන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ඒතකොට සාන්ද්‍රණයේ වෙනස ඝන ඩෙසිමීටරයට මවුල. ඒතකොට කාලයෙන් බෙදනවා. ඝන ඩෙසිමීටරයට මවුල කියන එක කාලයෙන් බෙදනවා. කාලයෙන් බෙදනකොට ඒ කාලය කියන එක උඩට එනවා. කාලය කියන එක උඩට එනකොට අපිට තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා තමයි ඒකකය ලැබෙන්නේ. තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා ඒකකය හම්බ වෙනවා. ඒ ද්‍රාවණයක් ආශ්‍රිතව වගේ කරද්දී අපිට තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියන එක ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව අපිට වායුමය ප්‍රතික්‍රියක ප්‍රතිඵල ආශ්‍රයෙන් ඒ ප්‍රතික්‍රියාවක් ආශ්‍රයෙන් සලකනකොට අපිට ගන්න පුළුවන් ශීඝ්‍රතාවයේ ඒකකය තත්පරයට පැස්කල් එහෙම නැත්නම් තත්පරයට වායුගෝල ඒ වගේ ඒකකයකින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. තත්පරයට පැස්කල් කියන එකයි වර්ග මීටරයට නිව්ටන්. එහෙම වායුමය ප්‍රතික්‍රියක ප්‍රතිඵල තියෙනකොට ශීඝ්‍රතාවයේ දක්වද්දී අපිට පීඩනය ආශ්‍රයෙන් ගන්න පුළුවන් තත්පරයට පැස්කල් කියලා. එහෙම නැත්නම් තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල. දැන් ඔයගලන්ට හැමතිස්සෙම හිතෙන්න පුළුවන් තත්පරයටමද මේක ගන්න ඕනේ කියලා. එහෙමම අනිවාර්ය නීතියක් නැහැ. කවුරු හරි ඒක කාලය ගත්තේ මිනිත්තු වලින් නම් එතකොට මිනිත්තුවට කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මිනිත්තුවට ඝන ඩෙසිමීටරයට මවුල. තම මිනිත්තුවට පැස්කල්. නමුත් සාමාන්‍යයෙන් ශීඝ්‍රතාවය මනින ඒකකය විදියට අපි ගන්නවා තත්පරයට
ඒ කාල ඒකකය භාවිතා කරන තත්පර වලින්. ඒ නිසා තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල වලින් තමයි එම ඒකකය භාවිතා වෙන්නේ. බොහෝ අවස්ථාවල ඊට අමතරව තත්පරයට පැස්කල් වලින් කියන ඒකකයක් භාවිතා කරනවා. පැහැදිලිද? ඊළඟට අපි බලමු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සහ ස්ටොයිකියෝමිතිය අතර තියෙන සම්බන්ධතාවය කොයි වගේද කියන එක. දැන් අපි මෙන්න මේක ගන්නේ දැන් A වලින් B හැදෙන ප්‍රතික්‍රියාවක් සලකමුකෝ අපි. A වලින් B හැදෙන ප්‍රතික්‍රියාවක්. A මවුල එකකින් B මවුල එකක් සෑදෙනවයි කියලා අපි හිතමු. A මවුල එකකින් B මවුල එකක් හැදෙනවා කියලා හිතමු. එතකොට A වැයවන ශීඝ්‍රතාවයෙන්ම B ඇති වෙනෝනේ. A වල මවුල එකක් වැය වෙනකොට B වල මවුල එකක් ඇති වෙනවා. ඇයි? ස්ටොයිකියෝමිතිය එකට එකයි තියෙන්නේ. Aට B ස්ටොයිකියෝමිතිය එකට එකයි තියෙන්නේ. එතකොට A මවුල එකක් වැය වෙනකොට B මවුල එකක් හැදෙනවා. එතකොට A වැයවීමේ අපි තප්පරයක කාලයක් ගමුකෝ. තප්පරයක් තුල A මවුල එකක් වැය වෙනකොට ස්ටොයිකියෝමිතිය එකට එක නිසා B මවුල එකකුත් හැදෙනවා. එහෙමනම් A වැයවීමේ ශීඝ්‍රතාවය B කියන ඵලය සෑදීමේ ශීඝ්‍රතාවයට මොකද වෙන්නේ? සමාන වෙනෝනේ. A වැයවීමේ ශීඝ්‍රතාවය B සෑදීමේ ශීඝ්‍රතාවයට මේ සමීකරණයට අනුව සමාන වෙනවා. මේ සමීකරණයට අනුව ස්ටොයිකියෝමිතිය එකට එක වන මෙම සමීකරණයට අනුව ඒක සත්‍යයිනේ. A වැයවීමේ ශීඝ්‍රතාවය B සෑදීමේ ශීඝ්‍රතාවයට සමානයි. ඒකට හේතුව A සහ B අතර ස්ටොයිකියෝමිතිය එකට එක වෙන නිසා A වැයවීමේ ශීඝ්‍රතාවය B සෑදීමේ ශීඝ්‍රතාවයට සමානයි. ඉතින් අපිට ඒක ලියන්න පුළුවන්. දැන් A වල සාන්ද්‍රණය අඩුවීම ඍණ ඩෙල්ටා A කොටු වරහන දානෝ නම් A දාන්න පුළුවන්. එහෙම නැත්නම් CA කියලා ලියන්න පුළුවන් කියන එක මම එදා කිව්වා. ඒතර ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T ඍණ ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T ප්‍රතික්‍රියාවේ වේගය. ඒතර ඒකම සමාන වෙනව මොකටද? ස්ටොයිකියෝමිතිය එකට එක නිසා ඩෙල්ටා B කොටු වරහන දාන්න ඕන සාන්ද්‍රණය දක්වද්දී බෙදීම ඩෙල්ටා T. එහෙම නැත්නම් ඩෙල්ටා CB බෙදීම ඩෙල්ටා T. හරිද? ඒ අපේ ස්ටොයිකියෝමිතිය එකට එක. එහෙම නැත්නම් A එකකින් A මවුල එකකින් B මවුල එකක් හැදෙන ප්‍රතික්‍රියාවක් සලකද්දී ඒ විදිහට ගන්නට පුළුවන්. නමුත් අපි බැලුවොත් එහෙම A මවුල 3කින් B මවුල එකක් සෑදෙන ප්‍රතික්‍රියාවක්. A මවුල 3කින් B මවුල එකක් සෑදෙන ප්‍රතික්‍රියාවක්. දැන් මේකෙදී ඕගොල්ලන්ට ඉස්සෙල් එකේ වගේදී A වැයවීමේ ශීඝ්‍රතාවය B සෑදීමේ ශීඝ්‍රතාවයට සමානයි කියලා ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. මොකද හේතුව අපි තප්පරයක කාලයක් ගැන හිතුවොත් ඒ තප්පරය තුලදී A මවුල 3ක් වැය වෙනකොට තමයි ස්ටොයිකියෝමිතිය අනුව B මවුල එකක් හැදෙන්නේ. ඒතර තප්පරයක කාලයක් අපි බැලුවොත් A මවුල 3ක් වැය වෙනවා. නමුත් B මවුල එකයි හැදෙන්නේ. එතකොට A වැයවීමේ ශීඝ්‍රතාවය B සෑදීමේ ශීඝ්‍රතාවයට සමාන වෙන්නේ නැහැ. එහෙම සමාන කරන්න නම් මොකක්ද කරන්න ඕනේ? A වැය වෙන ඕනේ 3 ගුණයකින්. B සෑදීමේ ශීඝ්‍රතාවයට සමාන කරන්න නම් A වැයවීමේ ශීඝ්‍රතාවය 3ෙන් බෙදන්න ඕන. A වැයවීමේ ශීඝ්‍රතාවය 3ෙන් බෙදන්න ඕන. අන්න එතකොට නම් A වැයවීමේ ශීඝ්‍රතාවය 3ෙන් බෙදුවාම ඒක B සෑදීමේ ශීඝ්‍රතාවයට සමාන වෙනවා. අපි ඉතින් ඕක තමයි මෙන්න මෙහෙම ඉදිරිපත් කරන්නේ. හරිද? ඔය හිතන ඒ සිතුවිල්ල තමයි අපි ගන්නෙ සමීකරණයක් වශයෙන් මෙන්න මේ විදිහට. ඒ අදාළ ප්‍රතික්‍රියකේ හෝ ප්‍රතිඵලයේ ස්ටොයිකියෝමිතික සංගුණකේ පරස්පරය ස්ටොයිකියෝමිතික සංගුණකේ පරස්පරය කිව්වේ එකයට අගය. එක බෙදීම එම ස්ටොයිකියෝමිතික සංගුණකය. අන්න ඒකෙන් ඒ අදාළ ප්‍රතික්‍රියකයේ හෝ ප්‍රතිඵලයේ ශීඝ්‍රතාවය ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T හෝ ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T හෝ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා T ඒ අදාළ එක ඒ ස්ටොයිකියෝමිතික සංගුණකයේ පරස්පරයෙන් වැඩි කරන්නට ඕනේ. දැන් ඔයගලන්ට පේනවනේ මෙතන මේ සමීකරණය ගත්තාම A වල ස්ටොයිකියෝමිතික සංගුණකය 3 නේ. A වල ස්ටොයිකියෝමිතික සංගුණකය 3. එතකොට ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T මේ ලියලා තියෙන්නේ ප්‍රතික්‍රියාවේ වේගය. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඒක 1/3
ස්ටොයිකියෝමිතික සංගුණකය 3. දැන් මෙතන මේ ඍණ කියන එක අපි දාලා තියෙන්නේ ඇයි කියන එක ඕගොල්ලන්ට මතක් වෙනවා. ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T. ඒක ප්‍රතික්‍රියකයක් නිසා ඍණ ලකුණ දාලා තියෙන්නේ. එතකොට 1.8 නමුත් B ඉස්සරහා තියෙන ස්ටොයිකියෝමිතික සංගුණකය කීයද? 1. B ඉස්සරහා තියෙන ස්ටොයිකියෝමිතික සංගුණකය 1. ඒ නිසා එතන ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T කියලා දාලා තියෙනවා. එතන ස්ටොයිකියෝමිතික සංගුණකේ පරස්පරය ලියුවට 1 යට 1නේ. ඉතින් ආ 1යිනේ. එකෙන් වැඩි කරලා ඒකම තමයි හම්බෙන්නේ. සා ඒක ලියලා නැහැ මේ විදියට. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් මේක කොටු වරහන දාන්න නැත්නම් සාන්ද්‍රණය අපි දන්නවා CA බෙදීම ඩෙල්ටා T. එතකොට 1 යට 3. ඒතර ප්‍රතික්‍රියක නිසා ඍණ කියන ලකුණ දාන්නට ඕන. 1 යට 3. එයාගේ ස්ටොයිකියෝමිතික සංගුණකය 3. නිසා තමයි අපි 1 යට 3 කියලා ගත්තේ. ඒක සමාන වෙනවා එතකොට ඩෙල්ටා CB බෙදීම ඩෙල්ටා T. ඒ ආකාරයට ලියන්නත් පුළුවන්. ඒ අර 3ෙන් බෙදනවා කියන එක තමයි එලින්ම ස්ටොයිකියෝමිතික සංගුණකයේ පරස්පරයෙන් ඒක වැඩි කරාම ඒකට සමාන වෙනවා. පැහැදිලිද? දැන් තවත් අපි අවස්ථාවක් ගමු උදාහරණ A මවුල එකකින් B මවුල දෙකක් සෑදෙන ප්‍රතික්‍රියාවක් ගමු. A මවුල එකකින් B මවුල දෙකක් හැදෙනවා. එතකොට දැන් මෙතන අපි සාමාන්‍යයෙන් හිතුවොත් ඒ වැයවීමේ ශීඝ්‍රතාවය තප්පරයක් තුල A මවුල එකක් වැයවුනොත් B මවුල දෙකක් හැදෙනවා. කියන්නේ ඒ වැයවීමේ ශීඝ්‍රතාවය වගේ දෙගුණයක් වෙනවා B සෑදීමේ ශීඝ්‍රතාවයනේ. නිකන් සාමාන්‍ය හිතන්න තප්පරයක කාලයක් තුල A මවුල එකක් වැය වෙනවා නම් B මවුල කීයක් හැදෙනවද? B මවුල දෙකක් හැදෙනවා. ඒතර තප්පරයකදී A එකක් වැය වෙනවා B දෙකක් හැදෙනවා. එහෙමනම් අපිට A වැයවීමේ ශීඝ්‍රතාවය වගේ දෙගුණයක් වෙනවා B වැයවීමේ ශීඝ්‍රතාවය. එහෙනම් A වැයවීමේ ශීඝ්‍රතාවයට B සෑදීමේ ශීඝ්‍රතාවය සමාන කරන්න නම් මොකද්ද කරන්න ඕන? B සෑදීමේ ශීඝ්‍රතාවය දෙකෙන් බෙදන්න ඕන. ඒක තමයි මේ ප්‍රතික්‍රියාවේ වේගය. ඒක තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය සහ වේගය කියන දෙකම අපි මේ චාලක රසායනයේදී එකක් විදිහට අපි සලකා බලන්නේ. ඒ නිසා ශීඝ්‍රතාවය කියලා සමහර වෙලාවට කියනවා වේගය කියලාත් කියනවා. ඒ දෙකම එකට කියන්නේ. හරිද? කෙමිස්ට්‍රි වලදී අපි මේ දෙකම එක විදිහට භාවිතා කරන්නේ. එතකොට A මවුල එකකින් B මවුල දෙකක්. දැන් මේක ස්ටොයිකියෝමිතික සංගුණකය දාලා ඉවර වෙලා ප්‍රතික්‍රියාවේ වේගය ලියනවා. මේ ලියලා තියෙන්නේ ප්‍රතික්‍රියාවේ වේගය සමානයි ඍණ ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T. ඇයි ඒ ස්ටොයිකියෝමිතික සංගුණකය A අනුබද්ධයෙන් 1යි. ඒ නිසා 1 දාන්න ඕනේ නැහැ. 1 යට 1 කියලා පරස්පරය දාන්න ඕනේ නැහැ. එකම නෙන්නේ. නමුත් මෙතන B වලට අදාළව 2 ලැබෙනවා. B වලට අදාළව 2 ලැබෙනවා. එහෙනම් 1 යට 2. ස්ටොයිකියෝමිතික සංගුණකේ 1 යට 2. පරස්පරය දැම්මේ. ස්ටොයිකියෝමිතික සංගුණකේ පරස්පරය ගත්තා. එහෙනම් 1 යට 2 ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T. ඉතින් මේවත් අපිට අර CA CB එයා ප්‍රකාශනයේ ආකාරයෙන් ලියන්න පුළුවන්. දැන් මම හැම එකම මේ විදිහට කියන්නේ නැහැ. ඔයගලන්ට මුලින් කිව්වා ඒ ආකාරයට මේ හැම එකක්ම කිව්වත් නොකිව්වත් ලියන්න පුළුවන්. හොඳද? කොටු වරහන වෙනුවට කැපිටල් C A කියලා අදාළ එක දාන්න පුළුවන්. බෙදීම ඩෙල්ටා T. තවත් උදාහරණයක් අපි ගමු පැහැදිලි වෙන්න. A මවුල 3කින් B මවුල දෙකක් සෑදෙන ප්‍රතික්‍රියාවක් සලකමු. දැන් අපිට දැන් අර වගේ එකකින් දෙකක් හම්බ වෙනවා, 3කින් එකක් හම්බ වෙනවා. එතකොට ඩක් ගාලා එකක් බෙදීම 3. එහෙම කියලා සමාන කරන්න පුළුවන්නේ. දැන් පොඩ්ඩක් මේ වගේ අවස්ථාවක් දෙනකොට A මවුල 3කින් B මවුල දෙකක් සෑදෙන ප්‍රතික්‍රියාවක්. එතකොට දෙන්න සමාන කරන්නේ මොකක්ද කියලා. අරය බෙදනෝද දෙකෙන් එහෙම නැත්නම් වැඩි කරනෝද කියලා පොඩි ගැටලුවක් ඇති වෙනවා. ඒකට තමයි මම කිව්වේ මොකද්ද? ඒ අදාළ ප්‍රතික්‍රියකේ හෝ ප්‍රතිඵලයේ ඉදිරියේ තියෙන ස්ටොයිකියෝමිතික සංගුණකේ පරස්පරය ගන්න යාගේ ඉස්සරහින් දාන්න එක. හරි පහසුයි. ස්ටොයිකියෝමිතික සංගුණකේ අදාළ ප්‍රතික්‍රියකයට හෝ ප්‍රතිඵලයේ සමීකරණයේ තියෙන තුලිත සමීකරණයේ තියෙන ඒ ස්ටොයිකියෝමිතික සංගුණකේ පරස්පරය එම ප්‍රතික්‍රියකයේ හෝ ප්‍රතිඵලයේ ඉදිරියේ ලියවෙන්නට ඕන. ඉතින් මෙතන එතකොට A මවුල 3කින් B මවුල දෙකක් සෑදෙන ප්‍රතික්‍රියාව. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රතික්‍රියාවේ වේගය ලියලා තියෙනවා මොකක්ද? ඍණ දාන්නේ ප්‍රතික්‍රියක වලටනේ. ඒතර ඍණ 1 යට 3.
1/3 ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ පරස්පරය. ඩෙල්ට A බෙදීම ඩෙල්ට T සමානයි 1/2 ඩෙල්ට B බෙදීම ඩෙල්ට T. ඉතින් ඕනම ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක තියෙන එකක් දුන්නත් අපිට ওই විදියට දක්වන්න පුළුවන් ඒ ප්‍රතික්‍රියකයේ ඉස්සරහින් තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ පරස්පරය එම ප්‍රතික්‍රියකයෙන් ලියන්නට ඕන. නැත්නම් ප්‍රතිඵලයේ ඉස්සරහින් තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය එම ප්‍රතිඵලයේ ඉදිරියෙන් අපි ලියන්නට ඕනේ ප්‍රකාශනය ලියනකොට. හොඳයි. අපි තවත් අවස්ථාවක් මෙතන තියෙන පොදු සමීකරණයක් විදියට දැන් අපි මෙතෙක් ගත්තු අවස්ථාවල මොකක් හරි පොදු ප්‍රතික්‍රියාවක් කියලා හිතන්න මේක. ඒතර හැම එකටම අදාළ වෙන්න. ඒතර A B කියන ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා C සහ D කියන ඵල. ඒතර ඒ සමීකරණය තුලනය කරාම ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක ලැබිලා තියෙනවා අපිට A ඉස්සරහා සිම්පල් A කැපිටල් B කියන ප්‍රතික්‍රියක ඉස්සරහා සිම්පල් B ඒ වගේම ප්‍රතිඵල C සහ D ඉදිරියේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක C සහ D කියලා ලැබිලා තියෙනවා. හරිද? ඒතර මේකට අදාළව අපි ප්‍රකාශනය ලිව්වොත් ශීඝ්‍රතාවය ලිව්වොත් එහෙම නැත්නම් වේගය ලිව්වොත් එහෙම කොහොමද එන්නේ? දැන් ප්‍රතික්‍රියක වලට අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම ඒකේ ඍණ කියන ලකුණ යෙදෙන්නට ඕන. ඒක ඉතා වැදගත්. හරිද? දැන් ඍණ දැම්මේ නැති වුණාට කමන්නේ කියලා එහෙම බෑ. හරියටම ඒක තියෙන්න ඕන. විභාගෙදී ඒවා හරියටම බලනවා. හරිද? එතකොට ප්‍රතික්‍රියකවලදී ඍණ දැම්මා ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ ඒ වලට අදාළව A සිම්පල් A. එතකොට 1/A ඩෙල්ට A බෙදීම ඩෙල්ට T සමානයි ඍණ 1/B ඩෙල්ට B බෙදීම ඩෙල්ට T. ඒකත් ප්‍රතික්‍රියකයක් නිසා ඍණ දාලා තියෙන්නේ. නමුත් C සහ D කියන දෙකම ප්‍රතිඵල. ඒ නිසා 1/C ඩෙල්ට C බෙදීම ඩෙල්ට T. එතන ධන රාශියක් විදිහටමයි තියෙන නිසා ඍණ ලකුණක් දැම්මේ නැත්තේ. 1/D ඩෙල්ට D බෙදීම ඩෙල්ට T. මම හිතනවා දොළ පුතාලට හැමෝටම ඒ කොටස ඒ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය යොදන්නේ ඇයි කියන එක මම මුලින්ම පැහැදිලි කරා. ඒකේ පරස්පරය යොදන්නේ ඇයි කියන එක. ඒතර යොදන ආකාරය ඕන ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් ගන්නට පුළුවන්. හොඳයි. බලමු අපි සත්‍ය වශයෙන්ම පවතින ඒ උදාහරණ කිහිපයක්. මෙතනදී ශීඝ්‍රතාවය සමානයි ඍණ ඩෙල්ටා N2 බෙදීම ඩෙල්ට T. ඒතර 1/8 මෙතනදී ලැබෙනවා මේකේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 1. ඒ වගේ මේකේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 3. මෙතනදී මේකේ ප්‍රත්‍යාවර්ත නෙමෙයි ඇත්තට මේක සම්පූර්ණ ප්‍රතික්‍රියාව මේක සිදු වෙන්නේ. එහෙම කියලා අපි ගන්නවා මෙතනදී මේක සාමාන්‍ය ස්වභාවයේ ප්‍රත්‍යාවර්ත ක්‍රියාවලියක් තමයි. නමුත් මෙතනදී අපි මේක පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නවා මේ ආකාරයට. එතකොට ශීඝ්‍රතාවය සමානයි ඍණ ඩෙල්ටා N2 බෙදීම ඩෙල්ට T. එතකොට ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 1. හරිද? ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 1. නැවත මෙතනදී 1/3 ඍණ 1/3. ඇයි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 3. ඩෙල්ට H2 බෙදීම ඩෙල්ට T. ඒ දෙකටම ඍණ ලකුණ දාලා තියෙනවා මේ විදිහට. ඒ දෙකේම ඍණ ලකුණ දාලා තියෙනවා. ඒක වැදගත්. ඊළඟට 1/2 ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ මෙයාගේ 1/2 ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ පරස්පරය ඩෙල්ට NH3 බෙදීම ඩෙල්ට T කියන එක දාලා තියෙනවා. ඊළඟට තවත් ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම අපි පොටෑසියම් කාබනේට් HNO3 එක්ක පොටෑසියම් නයිට්‍රේට් කාබන් ඩයොක්සයිඩ් ජලය කියන එක හැදෙනවා. එතකොට ඒකට අදාළව ශීඝ්‍රතාවයේ ප්‍රකාශනය ගත්තාම දැන් බලන්න එතන විශේෂත්වයක් තියෙනවා කලින් සමීකරණ වලට වඩා මෙතන ලියපු එකේ. දැන් අපි මේකේ තියෙනවා ප්‍රතික්‍රියක 2යි ප්‍රතිඵල 3ක් තියෙනවා. නමුත් මම මේ ශීඝ්‍රතාවය කියන එක ලියලා තියෙන්නේ ප්‍රතික්‍රියක 2කට සහ ප්‍රතිඵල 2කට අදාළව විතරයි. ජලය කියන එකට ලියලා නැහැ. අපි ඒක බලමු. දැන් මෙතන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක යොදපු හැටි පැහැදිලිනේ. ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක මෙයාගේ 1යි ඒ නිසා 1 දාලා නැහැ. හරිද? ඊළඟට HNO3 වල 2 නිසා 1/2. දෙකම ප්‍රතික්‍රියක නිසා ඍණ ලකුණ දාලා තියෙනවා. හරිද?
ඒ වගේම පොටෑසියම් නයිට්‍රේට් ජලීය ද්‍රාවණය එයාගේ ප්‍රතිඵලයක් නිසා 1.2 කියන එක එතනක් තියෙනවා. ඊළඟට ඩෙල්ටා CO2 බෙදීම ඩෙල්ටා T. නමුත් මම එතනත් ප්‍රතිඵලයේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක එකයිනේ. එක නිසා එතන නැවත දාලා නැත්තේ. එක කියන එක දාලා වැඩක් නැහැනේ. එක කියන එක හැම එකෙම වැඩි වෙලා තියෙනවනේ. එතකොට ජලය කියන එකේ මම එතන දාලා නැහැ ජලයට සාපේක්ෂව. ඇයි හේතුව? අපි දන්නවා ජලයේ සාන්ද්‍රණය නියත උෂ්ණත්වයකදී නියතයක් නේ. ජලයේ සාන්ද්‍රණය නියත උෂ්ණත්වයේ නියතයක්. ඒ නිසා සාන්ද්‍රණයේ විපර්යාසයක් කියලා ලියන එක අවශ්‍යතාවයක් නැහැ එතනදී. සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. නියත උෂ්ණත්වයේ ජලයේ සාන්ද්‍රණය නියතයක්. නමුත් ඔතන H2O ගෑස් වගේ තිබුණා නම් අන්න එහෙමනම් අපි ඒක ඇතුළත් කරන්න පුළුවන්. බලමු තවත් ප්‍රතික්‍රියාවක් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් H3PO4 කියන එක. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මේකත් දැන් ඔයගොල්ලෝ බලාවි එකම වගේ උදාහරණ නේද කියලා. නෑ ඒ උදාහරණයෙන් උදාහරණට ගන්න දෙයක් තියෙනවා බලන්න. දැන් මේවායිදී ජලීය බේරියම් ෆොස්ෆේට් කියන එක ඝන අවස්ථාවේ තියෙන්නේ. ජලය කියන එක ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. දැන් අපි දන්නවා මේකේ වේග සමීකරණය ලියනකොට වේග ප්‍රකාශනයක් ලියනකොට අපිට පුළුවන් ශීඝ්‍රතාවය සමානයි මේක ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 3 කියන එක 1.3 කියලා දැම්ම ප්‍රතික්‍රියක නිසා ඍණ කියලා දැම්ම ඩෙල්ටා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් බෙදීම ඩෙල්ටා T. ඒක ජලීය අවස්ථාව. ඒ වගේම H3PO4 වලට ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 2 1.2 ඒකත් ප්‍රතික්‍රියක නිසා ඍණ ලකුණ දාලා තියෙනවා. නමුත් මම අනිත් දෙකට ලියලා නැහැ. හරිද? අනිත් දෙකට ලියලා නැති වෙන්න හේතුව තමයි මොකද මෙයා ඝණයක්. ඝණයක සාන්ද්‍රණය නියතයක් නේ. නිසා ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම ජලය ද්‍රවයක්. ඒ නිසා ඒකට අදාළවත් එතන ලියන්න බෑ. මේ දෙකට අදාළව තමයි අපිට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වෙනස් වීම ආශ්‍රයෙන් තමයි මේ වේගය ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් කියන එක පැහැදිලි වෙන්න ඕන. දැන් බලමු අපි දැන් මේ උපයෝගී කරගත්තු මේ ස්ටොයිකියෝමිතිය කියන එක සහ වේගය කියන එක ඇසුරින් ගණනය කිරීම කිහිපයක් කරන්නේ කොහොමද කියන එක මේක උපයෝගී කරගෙන. දැන් දුවල පුතාලට පේනවා මෙතනදී N2O5 වල වියෝජනය N2O5 වල වියෝජනය පහත ආකාරයට සිදු වෙනවා. මොකද්ද? N2O5 දෙකක් මගින් NO2 හතරක් සහ O2 එකක් ලැබිලා තියෙනවා. මේකත් වායු අවස්ථාවේ තමයි තියෙන්නේ. හරිද? වායු අවස්ථාවේ තියෙන්නේ. එතකොට මේකේ කියලා තියෙනවා නියත උෂ්ණත්වයකදී N2O5 වල වියෝජන ශීඝ්‍රතාවය N2O5 වල වියෝජන ශීඝ්‍රතාවය තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල 3 වැඩි කිරීම 10^7යි කියලා. මේ කියලා තියෙන්නේ N2O5 වල වියෝජන ශීඝ්‍රතාවය. අපෙන් අහනවා NO2 සහ O2 සෑදෙන ශීඝ්‍රතාවය කොපමණද කියලා. NO2 සහ O2 සෑදෙන ශීඝ්‍රතාවය කොපමණද කියලා. හොඳින් හිතට ගන්න. එතකොට දැන් මේකේ තියෙන්නේ දීලා තියෙන්නේ N2O5 වල වියෝජන ශීඝ්‍රතාවය. හරිද? N2O5 වල වියෝජන ශීඝ්‍රතාවය. දැන් එතන අපිට ශීඝ්‍රතාවය සඳහා සම්බන්ධය ලියන්න පුළුවන්. N2O5 වලට ඉදිරියෙන් තිබුණු ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 2 නිසා ඍණ 1.2 N2O5 බෙදීම ඩෙල්ටා T. ඒ වගේම NO2 ඉදිරියේ තිබුණු ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය 4 නිසා 1.4. ඒක ප්‍රතිඵලනේ. ඒ නිසා ඍණ ලකුණක් වැටුන්නේ නැහැ. ඊළඟට ඔක්සිජන් ඉදිරියේ තිබුණේ සමීකරණ 1. ඒ නිසා එතන 1 කියන එකමයි දාලා තියෙන්නේ. එතකොට ඩෙල්ටා O2 බෙදීම ඩෙල්ටා T ආකාරයටමයි ලියන්නේ. දැන් අපිට දීලා තියෙන්නේ මොකද්ද? N2O5 වැයවීමේ ශීඝ්‍රතාවය. N2O5 වැයවීමේ ශීඝ්‍රතාවයයි අපිට දීලා තියෙන්නේ. 3 වැඩි කිරීම 10^7යි. හරිද? ඒක තමයි අපිට දීලා තියෙන්නේ. අපිට ගන්න ඕනේ NO2 සහ O2 ආශ්‍රයෙන් ශීඝ්‍රතාවය. එහෙමනම් අපිට මේක කියන්න පුළුවන් මේ විදිහට දැන් 3 වැඩි කිරීම 10^7. මම මෙතන ඍණ ලකුණක් දාලා නැහැනේ. දැන් ගැටලුවක් නැද්ද? ප්‍රකාශනයේ තියෙනවා මෙතන ඍණ ලකුණක්.
දැන් නමුත් මම අගේ ආදේශ කරා ඍණ ලකුණක් මෙතන දාලා නැහැ. මතක තියාගන්න N2O5 වැයවීමේ ශීඝ්‍රතාවය කියලා අපි කියනෝනේ දැන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ධන රාශියක් විදිහට තියෙන්න ඕනේ කියලා. ඒතර අපිට දීලා තියෙන්නේ 3 වැඩි කිරීම 10 කියලා ධන රාශියක් විදිහටනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද එතන? මෙන්න මේ ඍණ කියන එක මේකෙන් වැඩි කරලා ඕකෙන් වැඩි කරලා දීපු වගේ තමයි මොකක්ද? මෙන්න මේක. මේ 3 වැඩි කිරීම 10 කියලා දීලා තියෙන්නේ අපිට N2O5 වල වියෝජන ශීඝ්‍රතාවය කියලා මේක ඍණෙන් වැඩි කරලා ගත්තු වගේ තමයි ඔතන අපිට දීලා තියෙන්නේ. පැහැදිලිද? ඒක ඍණෙන් වැඩි කරලා ගත්තු වගේ. නැත්තම් ඍණ හිතාමතා නිකම්ම අමතක කරලා නෙමෙයි එතනදී ඍණෙන් මේක වැඩි කරාට පස්සේ ලැබෙන අගය ධන රාශියක් වශයෙන් ප්‍රකාශ කරලා තමයි අපිට 3 වැඩි කිරීම 10 කියලා අගයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක තමයි අපි මෙතෙන්ට භාවිතා කරලා තියෙන්නේ. එතකොට 1/2 කියන එක තියෙනවා. මෙන්න මේක සමාන වෙනවා මේ කොටසට. 4න් 1 ඩෙල්ටා NO2 බෙදීම ඩෙල්ටා T. එතකොට දැන් ඔයාලට පේනවා මේ කියන එකේ මෙන්න මේ කොටසනේ උක්ත කරගන්න ඕනේ අපි. මෙන්න මේ කියන කොටස උක්ත කරගන්න ඕනනේ. එහෙමනම් ඒක උක්ත කරගත්තාම අපිට ලැබෙනවා ඩෙල්ටා NO2 බෙදීම ඩෙල්ටා T කියන එක සමානයි 6 වැඩි කිරීම 10 තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල. දැන් මේ ගණන් හදනකොට ඒකකය කියන එක හරියට දාන්න ඕන. ඒවා අමතක කරන්න එපා. විභාගයේදී ඔයගොල්ලන්ට සම්පූර්ණයේ ගානට අදාළ ලකුණු ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම මේ හැම කොටසක්ම ගැන අවධානය තියෙන්න ඕන. දැන් සමහර විටන් පුළුවන් මේ ඍණ කියන එක දාන්න අමතකුණා ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ ඒක ඍණනේ කියලා වෙලා නෑ. ඒ ඍණ නැත්තම් ලකුණු නෑ එතෙන්න දෙන්නේ නෑ. හරිද? ඒ වගේ ඒ පොඩි තැන් උනාට ඒවා හරිම වැදගත්. ඒවා අදහස මම පැහැදිලි කරා. ඒ නිසා ඒවා හරියටම තිතටම බලනවා විභාගෙදී. ඒ නිසා හරිම සැලකිලිමත් වෙන්න ඕන දුවල පුතාලා උත්තර ලියනකොට. හරිද? මේ හැම පොඩි කොටසකින්ම ඕගොල්ලන්ට ගෙන යන්නේ විභාගෙට ලැබෙන ඕනම ආකාරයේ ප්‍රශ්නයකට උත්තර සපයන්න පුළුවන්. එක පාටම ලොකු ගාණක් දීලා මේක හදමු කියලා කිව්වහම ඕකෙන් මං හිතන්නේ 80ක් 90ක් විතරම අසමත් වෙනවා. ඔකට උත්තරේ ලියා ගන්න බැරුව විතරක් නෙමෙයි. ඔයාලා අධෛර්යයටපත් වෙනවා. නමුත් හැමෝටම තේරුම් යන ආකාරයට තමයි අපි මේ පාඩම් කොටස් කරගෙන යන්නේ. ඉතින් හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට. හරිද? ඉතින් මේවා සමහර වෙලාවට පොත්පත් බලලා කරගෙන තියෙන්න පුළුවන්, පාසලේ කලින් කරලා තියෙන්න පුළුවන්. ඒ දරුවොත් මේවා සම්පූර්ණයෙන්ම හොඳින් අවධානයෙන් අහගෙන ඉන්න සමහරලාවට අහුවෙච්ච නැති කොටස් ඒවා නැවතත් ඔයගොල්ලන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කරපු ඒවා නැවත මතක් කරගන්න පුළුවන්. ඒක නිසා ඉවසීමෙන් එවැනි දරුවෝ බලා ගන්න. ඉතින් හැම දරුවෙක්ම තම පුළුවන් වෙන ආකාරයට තමයි අපි මේ කොටස ඉදිරිපත් කරන්නේ. නිසා දැන් එතකොට මේකේ පැහැදිලි වෙනවා. මේකෙන් වැඩි කරලා ගත්තාම 4න් තොර දෙකක් කැපිලා යනවා. දෙවරක් 3 6යි 6 වැඩි කිරීම 10 කියලා අපිට ඒක ලැබිලා තියෙනවා. ඊළඟට බලමු අපේ O2 ආශ්‍රයෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ඒකත් දැන් අර N2O5 වලටනේ මේ ලියලා තියෙන්නේ. ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 2නේ තියුනේ. 1/2 3 වැඩි කිරීම 10 ඍණ දාන්න නැත්තේ ඇයි කියන එක මං කිව්වා. ඊට පස්සේ ඩෙල්ටා O2 බෙදීම ඩෙල්ටා T. එතන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයක් ආවේ නැහැනේ. ඒ නිසා කෙලින්ම එයාගේම තමයි ඊතර ලැබිලා තියෙන්නේ. ඒක ලැබිලා තියෙනවා අපිට 1.5 වැඩි කිරීම 10 තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා. ඊළඟට බලමු අපේ දෙවෙනි උදාහරණය. නියත උෂ්ණත්වයකදී සංවෘත බඳුනක සිදුවන පහත ප්‍රතික්‍රියාව සලකමු. එතකොට මේ NOBr දෙකකින් NO දෙකක් සහ Br2 එකක් හැදිච්ච ප්‍රතික්‍රියාව. මේකේ NO සෑදීමේ ශීඝ්‍රතාවය කියලා අපිට දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 කියලා. 2 වැඩි කිරීම 10 තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා NO සෑදීමේ ශීඝ්‍රතාවය දීලා තියෙන්නේ. එතකොට මෙන්න මෙයා සෑදීමේ ශීඝ්‍රතාවය තමයි අපිට දීලා තියෙන්නේ. දැන් එතකොට අපිට ලියන්න පුළුවන් මේකෙදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දැන් NO සෑදීමේ ශීඝ්‍රතාවයනේ. එතකොට
ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා ලියනකොට අපිට පැහැදිලි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ පරස්පරය එයාගේ ඉස්සරහට දාන්න ඕනනේ. ඩෙල්ටා NO බෙදීම ඩෙල්ටා T කියන එක ඉස්සරහට ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ පරස්පරය දාලා තියෙනවා. අපිට දුන්නේ NO සෑදීමේ ශීඝ්‍රතාවය. NO සෑදීමේ ශීඝ්‍රතාවය තමයි අපිට දුන්නේ. ඒතර දැන් ප්‍රතික්‍රියාවේ වේගය කියන එක අපි ලිව්වහම එහෙම නැත්නම් ශීඝ්‍රතාවය කියන එක ලිව්වහම අපිට ලැබෙනවා භාගයයි ඩෙල්ටා NO බෙදීම ඩෙල්ටා T. ඒතර NO සෑදීමේ ශීඝ්‍රතාවය ඒ කියන්නේ ඩෙල්ටා NO බෙදීම ඩෙල්ටා T මෙන්න මේක. ඩෙල්ටා NO බෙදීම ඩෙල්ටා T කියන එක තමයි අපිට ඔය දීලා තියෙන්නේ. කීයද? 2 වැඩි කිරීම 10^4යි. තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල. එතකොට මේ ඉස්සරහින් භාගය තියෙනවනේ. එතකොට එහෙමනම් අපිට ලැබෙනවා 1 වැඩි කිරීම 10^4යි තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලැබෙනවා. ඒ NO ආශ්‍රයෙන් අපි ගත්තාම අපිට දුන්නේ ගානේ NO සෑදීමේ ශීඝ්‍රතාවය. ඊළඟට NOBR වැයවීමේ ශීඝ්‍රතාවය කොහොමද හිතන්නේ? NOBR වැයවීමේ ශීඝ්‍රතාවය. ඒතර අපි දන්නවා ඍණ ඩෙල්ටා NOBR බෙදීම ඩෙල්ටා T නේ. NOBR වැයවීමේ ශීඝ්‍රතාවය. ඒතර භාගයයි NOBR බෙදීම ඩෙල්ටා T. ඇත්තට මෙතන මේ ඍණ කියන එක ඒක දාන්න නැතුව අපි අරන් තියෙන්නේ මේකත් එක්ක මේකේ ගුණිතය තමයි මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට 1 වැඩි කිරීම 10^4ක් කියලා තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල වලින් ලැබිලා තියෙනවා NOBR වැයීමේ ශීඝ්‍රතාවය. ඒතර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට අපිට එතන සම්බන්ධ කරන්න පුළුවන්. ඒ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තමයි ලියලා තියෙන්නේ. ඊටකට NOBR වැයවීමේ ශීඝ්‍රතාවය ගන්නකොට ඒක හරස් ගුණිතේ දාලා 2කින් වැඩි කරනවා. එහෙමනම් අපිට ඔන්න NOBR වැයවීමේ ශීඝ්‍රතාවය. මේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයනේ. මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට ඒක NOBR වැයවීමේ ශීඝ්‍රතාවයේ විදියට ගන්නකොට ඩෙල්ටා NOBR බෙදීම ඩෙල්ටා T කියන එක තමයි එතනදී අහන්නේ. එහෙමනම් හරස් ගුණිතේ දාලා 2 වැඩි කිරීම 10^4යි තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා ලබා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඊළඟට බලමු අපේ 3 වෙනි උදාහරණය. බලන්න හොඳින් උදාහරණය දිහා. එක්තරා කාලයකදී C2H4 අනුබද්ධව පහත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල 0.2ක්. ප්‍රතික්‍රියාවේ අනෙකුත් විශේෂ අනුබද්ධව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නිමානය කරන්න. හොඳයි. දැන් මේක තමයි ප්‍රතික්‍රියාව. එතකොට දීලා තියෙනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එක එක ප්‍රතික්‍රියක ප්‍රතිඵල අනුබද්ධව අපිට ශීඝ්‍රතා නිමානය කරන්න තියෙන්නේ. දැන් ශීඝ්‍රතාවයේ සමානයි හිතන්න කොහොමද මේක ලියන්නේ කියලා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සමානයි මොකක්ද වෙන්න ඕන? ඍණ ඩෙල්ටා C2H4 බෙදීම ඩෙල්ටා T සමානයි එක ඍණ ප්‍රතික්‍රියක නිසා ඍණ 1/3 ඩෙල්ටා O2 බෙදීම ඩෙල්ටා T. හරිද? මම ලියන්නේ. ඔයගොල්ලෝ හිතන්න. ඍණ 1/3 ඩෙල්ටා O2 බෙදීම ඩෙල්ටා T. මේ මොකද්ද ලියන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවේ වේගය ලියන්නේ. සමානයි ප්‍රතිඵල වලටත් දාම් බලන්න. එහෙමනම් 1/2 ඩෙල්ටා CO2 බෙදීම ඩෙල්ටා T සමානයි. මෙතන මම ලියනවා H2O ගෑස් එක නිසා ඒක ද්‍රවයක් නෙවෙයි ගෑස් එකක් තියෙන්නේ 1/2 ඩෙල්ටා H2O බෙදීම ඩෙල්ටා T. අපිට ඒක ලිව්වහම ශීඝ්‍රතාවය කියන එක
මේ ප්‍රතික්‍රියාවට අදාළව ශීඝ්‍රතාවය කියන එක මෙන්න මේ ආකාරයට තමයි එතකොට ওই සමීකරණයක් විදියට ලැබෙන්නේ. දැන් බලන්න මේක එතකොට ශීඝ්‍රතාවයේ මේ ප්‍රතික්‍රියාවේ අපි දැන් කලින් පැහැදිලි කරපු ඩෙල්ටා C2H4 වල සාන්ද්‍රණය කියන්නේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාල වෙනස. එතකොට ආපහු O2 අනුබද්ධයෙන් ගත්තාම 1.183 ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 3 නිසා රින එයාගේ O2 වල සාන්ද්‍රණ වෙනස බෙදීම කාල වෙනස ඩෙල්ටා T නේ ඩෙල්ටා O2 කියන්නේ ඔක්සිජන් වල සාන්ද්‍රණ වෙනස කාල වෙනසෙන් බෙදලා තියෙනවා. ඊළඟ නැවත CO2 වල සාන්ද්‍රණ වෙනස අරගෙන තියෙනවා. ඒක ඩෙල්ටා T වලින් බෙදලා තියෙනවා. හැබැයි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ පරස්පරයෙන් එය වැඩි කරලා තියෙනවා. නැවතත් H2O වල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ දෙක එහි සාන්ද්‍රණ වෙනස තමයි ඩෙල්ටා H2O කියලා කොටු වරහන දාලා තියෙන්නේ. බෙදීම ඩෙල්ටා T කාල වෙනසෙන් අපි බෙදලා තියෙනවා. ඒතර ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය එතෙන්ට දාලා තියෙනවා. ඊළඟට දැන් අපිට මේ වගේ සම්බන්ධය ලබා ගන්න පුළුවන්. දැන් අපිට කියලා තියෙනවා මේකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල 0.2ක් C2H4 අනුබද්ධව අපි පේනවා ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක එකයිනේ තියෙන්නේ. කෙලින්ම එයාගේ වැයවීමේ ශීඝ්‍රතාවය කියලා කිව්වත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කිව්වත් දෙකම සමාන වෙනවා. එතකොට එතන අර මේ ඍණ දැම්මේ නැති වුණාට ඍණෙන් වැඩි කරලා එන අගය තමයි ඇත්තටම ඕනනම් ඔයගලන්ට දැන් ඉස්සෙල්ලා වගේම ඍණෙන් වැඩි කරාම එන අගය තමයි සම්පූර්ණ එක තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරිද? මෙතනත් මොකද එන්නේ ඍණාගයක් නේ ඇතුලේ. ඒ ඍණාගයෙන් වැඩි කරලා තමයි මේ ධනාගයක් විදිහට ඉදිරිපත් වෙන්නේ. එහෙමනම් ඩෙල්ටා O2 බෙදීම ඩෙල්ටා T ආශ්‍රයෙන් ප්‍රතික්‍රියාවේ වේගය ලබා ගන්න පුළුවන් අපිට මේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ එතකොට මෙතන 1.3 කියලා දාලා තියෙනවා. ඒකෙන් වැඩි කරලා අපිට ලබා ගන්න පුළුවන් මෙන්න ඩෙල්ටා O2 බෙදීම ඩෙල්ටා T කියන එකනේ. තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල 0.6ක් කියලා එතකොට ඒ ආශ්‍රයෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලැබිලා තියෙනවා. ඊළඟට අපි කාබන් ඩයොක්සයිඩ් ආශ්‍රයෙන් බැලුවොත් එහෙම ඒ විදිහටම කාබන් ඩයොක්සයිඩ් භාගයයි ඩෙල්ටා CO2 කියන්නේ සාන්ද්‍රණ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණ වෙනස කාල වෙනසෙන් බෙදලා තියෙනවා. හරිද? කාල වෙනසෙන් බෙදුවාම සමානයි ඍණ ඩෙල්ටා C2H4. C2H4 වල සාන්ද්‍රණ වෙනස කාල වෙනසෙන් බෙදලා තියෙනවා. ඊළඟට මේකේ අගය අපි දන්නවා දැන් මෙතන ඩෙල්ටා CO2 මේ කොටස තමයි මේ ආදේශ කරලා තියෙන්නේ. ඍණයෙන් වැඩි කරාට පස්සේ ඒ ලැබෙන කොටස තමයි අපි මෙතන ආදේශ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය මේක එහා පැත්තට ගෙනියලා මේ කෑල්ල උක්ත කරගෙන තියෙනවා. එතකොට මෙතන තිබිච්ච දෙක මේ පැත්තට ගෙනියලා දෙකෙන් වැඩි කරලා 0.4යි තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා අරගෙන තියෙනවා. එතකොට CO2 අනුබද්ධේනොත් ඒ විදිහට අපිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය CO2 ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. CO2 සෑදීමේ ශීඝ්‍රතාවය කොච්චරද කියන එකනේ. ඊළඟට H2O අනුබද්ධයෙන් H2O සෑදීමේ ශීඝ්‍රතාවයත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර මෙයාගේ ශීඝ්‍රතාවය අපි දන්නවා කොච්චරද කියලා. ඒක 0.2 තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල මේ කෑල්ලම. කියන්නේ මේ ඍණ ලකුණෙන් වැඩි කරාට පස්සේ නාගය තමයි මේ දීලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ධන රාශියක් වශයෙන් මේක දීලා තියෙන්නේ. ඒතර මේක ඍණෙන් වැඩි කරලා ධන බවට පත් කරාට පස්සේ ලැබෙන එක තමයි නිතර මේ දීලා තියෙන්නේ. එහෙනම් මේකනේ අපිට ඕන H2O සෑදීමේ ශීඝ්‍රතාවය. H2O ගෑස් සෑදීමේ ශීඝ්‍රතාවය. මෙතන ගෑස් එකයි තියෙන්නේ හොඳද? පැහැදිලිව. නැත්නම් H2O ලික්විඩ් එක ගත්තනම් වැඩක් නැහැ සාන්ද්‍රණය නියතයි. එතකොට එහෙමනම් මේක සමාන කරන්න පුළුවන් අපිට මෙන්න මේ ආකාරයට දෙකෙන් වැඩි කරලා තියෙනවා. හරස් කුණිතේ දාලා මෙතනින් 0.4යි තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල 0.4ක් කියලා ඒ ආශ්‍රයෙන් ශීඝ්‍රතාවයත් ලැබිලා තියෙනවා. ඊළඟට අපි බලමු හතරවෙනි උදාහරණය. A 2B යන ප්‍රතික්‍රියාව සලකන්න.
තප්පර 10ක් තුලදී එහි සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.5 සිට 0.000 දක්වා පහත වැටේ. ඒ වල සාන්ද්‍රණය 0.5 ඉඳලා 0.00 දක්වා අඩු වෙලා තියෙනවා. මෙම කාලය තුල ඒ කියන්නේ තප්පර 10ම තුල B වල සාන්ද්‍රණය මොකද වෙලා තියෙන්නේ? තත්පර 0.00 ඉඳලා 0.5ක් දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඒ B වල සාන්ද්‍රණය 0.00 සිට 1ක් දක්වා ඉහළ ගිහිලා තියෙනවා. මෙතන 0.5 සිට 0ක් දක්වා පහළ බැහැලා තියෙනවා. මෙතන 0.00 සිට 1ක් දක්වා B වල සාන්ද්‍රණය ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් හරිනේ. මෙතන 1ට 2යිනේ ස්ටොයිකියෝමිතිය. ඒතර මෙතන 0.5ක් වැය වෙනකොට ඒ වගේ දෙගුණයක් මෙතන හැදෙන්න ඕනනේ. ස්ටොයිකියෝමිතිය 1ට 2 නිසා. ඒ නිසා ඒක 0.00 ඉඳලා මෙතන 1 දක්වා ඉහළ ගිහිල්ලා කියලා ගාන කියලා තියෙනවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සොයන්න. හොඳයි බලමු දැන් අපි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සොයන්න. ඔයගලන්ට පේනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඒ අනුබද්ධයෙන් තිබුණේ අපි දැක්කා මේ විදිහටනේ තිබුණේ. ඒ අනුබද්ධයෙන් තිබුණේ B2ක් හැදෙන විදිහටනේ තිබුණේ. ඒ නිසා දැන් A වලට 1 ස්ටොයිකියෝමිතික සංගුණකයේ ඍණ ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T. එතන ස්ටොයිකියෝමිතික සංගුණකයේ 1 කියන එක තිබුණේ. එතකොට බලන්න ආරම්භක සාන්ද්‍රණය 0.0 ප්‍රතික්‍රියාවේදී ඩෙල්ටා A වල සාන්ද්‍රණය අපි ගත්තාම ඒකේ තියෙනවා ශීඝ්‍රතාවය කලින් අගේ තිබුණා 0.5 ඉඳලා 0.0 දක්වා තමයි පහත වැටෙන්නේ. එහෙමනම් ආරම්භක සාන්ද්‍රණය 0.5යි. පස්සේ තප්පර 10කට පස්සේ කොච්චරක්ද සාන්ද්‍රණය වෙලා තියෙන්නේ? තප්පර 10කට පස්සේ බිඳුවක් වෙලා තියෙනවා. එහෙනම් පසු සාන්ද්‍රණයෙන් පස්සේ සාන්ද්‍රණයෙන් ඒ වල ඒ කියන්නේ 0.0 ඝන ඩෙසිමීටරයට මවුල ඒකෙන් තප්පර 10කට කලින් මුල් සාන්ද්‍රණය 0.5 කියන එක අඩු කරනවා. එතකොට ලැබෙන අගය දිහා බැලුවොත් එහෙම 0.0ෙන් 0.5 අඩු කරනකොට ඍණ 0.5 නෙන්නේ. අන්න ඒ ඍණ ලකුණ නැති කරන්න තමයි අපි මේ ඍණෙන් නැවත වැඩි කරන්නේ. මේ එන ඍණ ලකුණ නැති කරන්න තමයි මෙතන ඍණෙන් නැවත වැඩි කරන්නේ. එතකොට ඒක ධන රාශියක් බවට පත් වෙනවා. ඒක කාල වෙනස කොච්චරද? තප්පර 10ක්. තප්පර 10න් ඒක බෙදනවා. තප්පර 10න් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල 0.05ක් කියලා. පැහැදිලිද? මෙතන එන්නේ ඍණ 0.5නේ. ඍණ 0.5 ඍණෙන් වැඩි කරාම ධන 0.5 වෙනවා. හරිද? ධන 0.5 10න් බෙදුවාම 0.05 ඇවිල්ලා තියෙන මේ විදිහට. ඒතර ධන රාශියක් කරගන්න තමයි ඍණෙන් වැඩි කරේ කියන එක දැන් පැහැදිලි වෙන්න ඕන සංඛ්‍යාත්මකව. අපි කලින් පොදු උදාහරණ අරගෙන කිව්වේ දැන් සංඛ්‍යාත්මකවම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන කොහොමද තේන්නේ කියන එක. ඊළඟට හොඳයි මේ ප්‍රතික්‍රියාවම ඔයගොල්ලන්ට පේනවා දැන් B2ක් හැදෙනවා. එතකොට B2ක් හැදෙන නිසා ඒකකින් අපි අරගෙන තියෙනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය 1/2 ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T. ඒතර ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T ස්ටොයිකියෝමිතික සංගුණකයේ පරස්පරය. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා ගන්නකොට එහෙම නැත්නම් වේගය කියලා ගන්නකොට එයාගේ ස්ටොයිකියෝමිතික සංගුණකයේ පරස්පරය ඒ අදාළ ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵලයේ ඉදිරියට යෙදිය යුතුමයි. එතකොට දැන් B වල සාන්ද්‍රණය කොච්චරද? තප්පර 10කට පස්සේ එකක් වුණා කිව්වා. ඝන ඩෙසිමීටරයට මවුල එකක් වුණා B වල සාන්ද්‍රණය. තප්පර 10කට ඉස්සෙල්ල කීයද? 0.00යි. ඝන ඩෙසිමීටරයට මවුල 0.00යි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඝන ඩෙසිමීටරයට මවුල එකක් වෙනවා. දැන් එතන පසු අගයෙන් පෙර අගය අඩු කරනවා. පසු අගය තප්පර 10කට පස්සේ අගය ඝන ඩෙසිමීටරයට මවුල 1යි. තප්පර 10කට ඉස්සෙල්ලා අගය 0.00යි. දැන් ඕගොල්ලන්ට පේනවා එකෙන් බිඳුව අඩු කරාට එකමයිනේ.
එතන ධන රාශියක්නේ. ඒ නිසා තමයි අපිට එතන ඍණයෙන් වැඩි කරගන්න ඕන උනේ නැත්තේ. හරිද? ඒකත් 10න් බෙදනෝ කාල වෙනස. විතරක් නෙවෙයි මේ ස්ටොයිකියෝමිතික සංගුණකය මොකද කරන්නේ? ස්ටොයිකියෝමිතික සංගුණකයෙන් අපි එතන පරස්පරයෙන් වැඩි කරලා තියෙන්නේ. දැන් එහෙමනම් ඒක ලබා ගත්තාම දැන් මෙතන ලැබෙනෝ 1 2න් බෙදුවාම 0.5යි නැවත 10න් බෙදුවාම 0.05යි කියලා ඒකකය තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුල. ඊළඟට උදාහරණ 5 බලමු අපි කොයි වගේ කියලා. ඒ උදාහරණයෙන් කියවෙන්නේ මොකක්ද කියන එක. කෙල්ලින් 300 දී පරිමාව නියතව පවතින විට ඒවල වියෝජනය පහත අයුරු සිදුවේ. කොහොමද? A මවුල 2කින් B මවුල 4ක් C මවුල 1ක්. A මවුල 2කින් B මවුල 4ක් සහ C මවුල 1ක් හම්බ වෙනවා. මේක කියනවා මෙහෙම. ඝන ඩෙසිමීටරයට මවුල 2ක් වූ A හි සාන්ද්‍රණය තත්පර 180කට පසු ඝන ඩෙසිමීටරයට මවුල 1.64ක් දක්වා අඩු විය. ප්‍රතික්‍රියාවේ වේගය ගණනය කරන්න. තත්පර 180කට පස්සේ මෙන්න සාන්ද්‍රණය 1.64යි. එහෙනම් මුලින් සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 2යි. ප්‍රතික්‍රියාවේ වේගය. අපිට මේ ප්‍රතික්‍රියාවේ වේගය ස්ටොයිකියෝමිතික සංගුණක ඇසුරෙන් ලියනකොට ඍණ 1/2 ඩෙල්ටා බෙදීම ඩෙල්ටා t. ඩෙල්ටා a කියන්නේ කොටු වරහන දාලා සාන්ද්‍රණය. ඒ වල සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා t. ඒ වගේම 1/4 ඩෙල්ටා b කියන්නේ කොටු වරහන දාලා සාන්ද්‍රණ b වල සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා t සමානයි 1/8 ඩෙල්ටා 1/8 එකමනේ එතන එන්නේ. ඒතර එක දාලා වැඩක් නැහැ. ඩෙල්ටා c බෙදීම ඩෙල්ටා t. c වල සාන්ද්‍රණ වෙනස බෙදීම කාල වෙනස. දැන් ඒක මේ ආකාරයට අපිට ලියවෙනවා. එහෙමනම් ප්‍රතික්‍රියාවේ වේගය A ආශ්‍රයෙන් ලියනවා නම් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඍණ 1/2 ඒ වල අනුබද්ධයෙන් ස්ටොයිකියෝමිතිය 2 තිබුණේ සමීකරණයේ. ඒ නිසා තමයි 2 අරන් තියෙන්නේ මෙතන. ඩෙල්ටා බෙදීම ඩෙල්ටා t. එහෙමනම් ඍණ 1/2. දැන් බලනවා සාන්ද්‍රණය 2ක් තිබුණු එක 1.64ක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඒතර ඉස්සෙල්ල සාන්ද්‍රණය 2යි. තප්පර 180කට පස්සේ සාන්ද්‍රණය 1.64යි ඝන ඩෙසිමීටරයට මවුල. එහෙනම් තප්පර 180කට පස්සේ සාන්ද්‍රණය 1.64න් අඩු කරනවා මුල් සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 2. එතකොට එම අගය ලැබෙන්නේ අපි දන්නවා කුඩා එකකින් ලොකු එකක් අඩු කරනකොට ඍණාගයක්. අන්න ඒ නිසා තමයි ප්‍රතික්‍රියකයට අපි ඍණ ලකුණ යොදලා තියෙන්නේ. තප්පර 180යි කාල වෙනස තප්පර 180යි ඒකෙන් බෙදලා තියෙනවා. එතකොට අපිට ලැබෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 3යි තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා. හොඳයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට ස්ටොයිකියෝමිතිය ඇසුරින් අපේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ප්‍රකාශ කරපු ටික මම හිතන්නේ හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා ඉවරලා බොහොම සරල මට්ටමින් අරගෙන උදාහරණ ගණනාවක්ම අරගෙන මම පැහැදිලි කරා. දැන් බලමු අපේ ඊළඟට තවත් කොටසක් ඇත්තටම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය නිර්ණය කිරීමේ ශිල්පීය ක්‍රම කියන එක. මේක පිළිබඳව ඔයගොල්ලන්ට ගොඩාක් පුළුල් වශයෙන්ම සාකච්ඡා කරන්න විශේෂ නිර්දේශය නැහැ. ඇත්තටම මේවා ටික හඳුන්වා දෙන්න තියෙන්නේ ගොඩක් ගැඹුරට නැහැ. මේකේ මොකක්ද වෙන්නේ කියන එක පැහැදිලි කිරීමක් තමයි මෙතනදී කරන්න තියෙන්නේ. ඉතින් මේ යටතේ අපි සරලව ආකාර දෙකකට වෙන් කරන මේ ශිල්පීය ක්‍රම ભેදනය නොවන ක්‍රම සහ ભેදනය වන ශිල්ප ක්‍රම විදියට මේක සරලව ආකාර දෙකකට වෙන් කරනවා. මුලින්ම අපි බලමු ભેදනය නොවන ශිල්ප ක්‍රමවලදී මොකක්ද කරන්නේ කියන එක. ප්‍රතික්‍රියා මිශ්‍රණයේ වේගයෙන් නිර්ණය කළ හැකි භෞතික ගුණයක් තමයි ඇත්තට මෙතනදී මිනුම් කිරීම සිදු කරන්නේ. සම්පූර්ණයෙන්ම මේක කාලය පදනම් කරගත්තු විශ්ලේෂණ ක්‍රමයක්. ඒ වගේම පරීක්ෂණාත්මක මිනුම් වලදී ප්‍රතික්‍රියා මිශ්‍රණය
වෙනසකට භාජනය කරන්නේ නැහැ අපි මෙතනදී. බලමු මේ යටතේ තියෙන ක්‍රම පිළිබඳව. කෙටියෙන් සාරාංශයක් විශේෂයෙන් ඉදිරිපත් කරමු. වර්ණාවලි පළවෙනි එක තමයි මේ ભેදනය නොවන ක්‍රමය යටතේ පළවෙනි එක වර්ණාවලි දීප්තිමිතික ක්‍රමය. මෙතනදී අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඒ ප්‍රතික්‍රියාවේ එක ප්‍රතික්‍රියකයක් හෝ ප්‍රතිඵලයක් වර්ණවත් වීම අනිවාර්යයෙන් වැදගත් වෙනවා. මේ ක්‍රමය භාවිතා කරන්න නම් මේ වර්ණාවලි දීප්තිමිතික ක්‍රමය භාවිතා කරන්න නම් අනිවාර්යයෙන්ම මෙතනදී එක ප්‍රතික්‍රියකයක් හෝ ප්‍රතිඵලයක් වර්ණවත් වීම වැදගත් වෙනවා. ඒ වගේම මෙන්න මේ වර්ණවත් ප්‍රතිඵලයේ හෝ ප්‍රතික්‍රියකේ අවශෝෂක වර්ණාවලිය ඇසුරින් ලබා ගන්නවා අපි ඒ උචිත තරංගායාමයක් අරගෙන ඒකෙන් අවශෝෂකතාවය කියන එකක් ගණනය කරනවා. ඒ අවශෝෂකතාවය ඇත්තටම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට සම්බන්ධතාවයක් තියෙනවා. ඒ හේතුව අවශෝෂකතාවයේ සාන්ද්‍රණයට අනුලෝමව සමානුපාතික වෙනවා. එහෙනම් සාන්ද්‍රණයේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් එක්ක සම්බන්ධයි. එහෙමනම් අපිට පුළුවන් අවශෝෂකතාවය මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මිනුම් කරගන්න හැකියාවක් තියෙනවා. වේගය නියාමනය කරගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවා සමස්ත පීඩන වෙනස මැනීමේ ක්‍රමය. සමස්ත පීඩන වෙනස අපි දන්නවා දැන් වායුමය ප්‍රතික්‍රියක ප්‍රතිඵල තියෙනවා නම් ඒවා එක එක සංඝටකවල ආංශික පීඩනවල එකතුව සමස්ත පීඩනයට සමානයි. එතකොට මෙන්න මේ සමස්ත පීඩනය ඇසුරින් අපිට පුළුවන් අපිට ප්‍රතික්‍රියාවේ යම් කිසි ප්‍රතික්‍රියක වැයවීම ප්‍රතිඵලයක සෑදීම මේ පීඩනය ආශ්‍රයෙන් ප්‍රකාශ කරන්නට හැකියාවක් තියෙනවා. මම ඔයගලන්ට ඒක උදාහරණයක් වශයෙන් සරලව කිව්වොත් එහෙම මෙන්න මේ ආකාරයට දැන් මෙතන බලන්න A අපි හිතමු B ධන C කියලා ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. මේව වායුමය අවස්ථාවේ තියෙන්නේ. වායුමය අවස්ථාවේ තියෙනකොට මෙතනදී ආරම්භක පීඩනය P1 කියලා ගත්තොත් යම්කිසි මේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට ඒ වලින් මවුල ඒ වලින් අපි හිතමු පීඩනය යම්කිසි වැයවීමක් නිසා පීඩනය x කියලා ප්‍රමාණයක් අඩු වෙනවා කියලා. එතකොට මෙතන පීඩනය එන්නේ P1 ඍණ x කියන එක. මෙතන පීඩනය ඒක පීඩනයේ මවුල ගානට සමානුපාතික වෙන නිසා ස්ටොයිකියෝමිතිය අනුව පීඩනයේ වැඩිවීමත් හිතන්න පුළුවන්. මෙතන x එකට එක අනුපාතය නිසා මෙතන පීඩනයේ වැඩිවීම x කියලා. ඉතින් අපිට මෙතන p total එක ලබා ගන්න පුළුවන්. එතකොට p1 ඍණ x ධන x ධන x සමානයි p total. එතකොට අපිට x වලාගයක් ලබා ගන්න පුළුවන්. x සමානයි මෙතනදී ලැබෙනවා p ඍණ p1 කියලා. එතනදී x වලාගයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අන්නේ x වලට p ඍණ p1 කියන එක ආදේශ කරලා ඒ පීඩනය ආශ්‍රයෙන් අපිට මෙතනදී වේග සමීකරණය වේග ප්‍රකාශනයක් ලියන්නට පුළුවන් හැකියාව තියෙනවා ස්ටොයිකියෝමිතිය සැලකිල්ලට අරගෙන. ඊළඟට සන්නායකතා ක්‍රමය කියන එක. ඒ සන්නායකතා ක්‍රමය කියන එකේදී අයනවල සාන්ද්‍රණය මත ඇත්තටම සන්නායකතාවය රැඳී පවතිනවා. විශේෂයෙන්ම OH ඍණායනවල සන්නායකතාවය ගොඩක් ඉහළයි අනෙක් අයනවලට වඩා. ඒ නිසා අයන සාන්ද්‍රණය විතරක් නෙවෙයි අයනයේ ස්වභාවය අනුව මෙතනදී සන්නායකතාවය කියන එක වෙනස් වීම සැලකිල්ලට ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම එස්ටර් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් වගේ ගත්තොත් මේ වගේ මෙතනදී OH අයන වැය වෙනවා ඇසිටේට් අයන හැදෙනවා. නමුත් ස්ටොයිකියෝමිතිය එකට එක අනුපාතයෙන් තමයි ක්‍රියාවලිය සිදු වෙන්නේ. එකක් වැය වෙනකොට එකක් හැදෙනවා. ඒ වුණාට OH අයන වල සන්නායකතාවය වැඩි නිසා OH අයනය අඩුවීම මෙතනදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුවීමට බෙහෙවින් බලපානවා. මොකද සන්නායකතාවය අඩු වෙනවා OH අයන අඩුවීමත් එක්ක. එතනින් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේ වේගය මිනුම් කරන්න ඒ ක්‍රමයකට. ඊළඟට ප්‍රකාශ භ්‍රමණ ක්‍රමය කියලා එකක් තියෙනවා. මෙතනදී ඒ ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල ප්‍රකාශ සක්‍රියතාවයේ වෙනසක් තියෙන්න ඕන. ඒකයි ප්‍රකාශ සක්‍රියතාවය කිව්වේ තල ද්‍රවිතාලෝකයේ ද්‍රවණ තලයේ භ්‍රමණය වෙන දිශාවේ යම්කිසි වෙනසක් සිදු වෙන්නට ඕනේ. ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල එවැනි වෙනසක් තියෙනවා නම් අන්න අපිට ද්‍රවණමානය කියන එක භාවිතා කරලා මේ ප්‍රකාශ සක්‍රියතාවයේ ප්‍රකාශ භ්‍රමණය අපිට මිනුම් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රකාශ භ්‍රමණය සාන්ද්‍රණයට සමානුපාතික වෙනවා. එහෙමනම් ප්‍රකාශ භ්‍රමණය ආශ්‍රයෙන් අපිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඊළඟට තවත් ක්‍රමයක් තමයි වර්ධනාංක ක්‍රමය කියන එක. ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට ප්‍රතික්‍රියා මිශ්‍රණයේ වර්තනාංකය වෙනස් වීමක් නිසා
අන්න අපිට ඒක උපයෝගී කරගෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මිනුම් කරන්න හැකියාවක් තියෙනවා. ඊළඟට වායු විමෝචක ක්‍රමයක් කිසියම් කාලයක් තුල නිශ්චිත කාලයක් තුල ප්‍රතික්‍රියාවේ වායුමය ඵලයක් ලැබෙනවා නම් නිශ්චිත කාලයක් තුල ලැබෙන වායු පරිමාව හෝ එහෙම නැත්නම් නියත වායු පරිමාවක් ලැබීමට ගතවන කාලය මිනුම් කිරීමක් අපිට සිදු කරන්න පුළුවන් වායු විමෝචක ක්‍රමයක් වගේ. ඒකදී උදාහරණයක් කැල්සියම් කාබනේට් වියෝජනය කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. ඒ වගේ ප්‍රතික්‍රියාවක් උපයෝගී කරගන්න පුළුවන්. ඊළඟට ભેදන ශිල්ප ක්‍රමයක් කියන එක රසායනික විශ්ලේෂණ ක්‍රමය. මෙතනදී ඇත්තටම ඉතාමත් වැදගත් වෙන්නේ අවශ්‍ය නියදිය ප්‍රතික්‍රියා මිශ්‍රණයෙන් වෙන් කරගෙන තමයි අපි විශ්ලේෂණය සිදු කරන්නේ. උදාහරණයක් එස්ටරයක් ජල විච්ඡේදනයේදී ලැබෙන අම්ල සාණ්ඩණය අපි සොයද්දී උෂ්ණත්වය අඩු කරලා ඒක වෙන් කරගෙන උෂ්ණත්වය අඩු කිරීමක් මගින් ඒ කාලය තුල ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ නැහැයි කියලා තහවුරු කරගෙන තමයි අපි යන්නේ ශිල්ප ක්‍රමයේදී විශ්ලේෂණ ක්‍රමයේදී සිදු කරන්නේ. හොඳයි මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ කියපු කාරණා ටික පැහැදිලි වෙන්නේ නැති. අපි ඊළඟ දවසෙත් අපි අලුත් කොටසක් සාකච්ඡා කරනවා. ඊට පෙර ඔයගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්නට ඕනේ. ඔයගොල්ලන්ට channel NIE YouTube නාලිකාව ඔස්සේ නැවත නැවතත් මේ පාඩම් බලන්න හැකියාව තියෙනවා. දුවේ පුතේ ඔයගොල්ලන්ට දැන් මේ කරන පාඩම් වලට අදාළව ඇග්ගීම් ඔයගොල්ලන්ගේ පාසල් වල ගුරු මහත් මහත්මීන් විසින් ලබා දේවි. එතකොට ඔයගොල්ලන්ට ඒ ඇගීම් කරලා වඩාත් හොඳින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. අපි අද දවසේ පාඩම මෙතනින් නිමවටපත් කරනවා. එහෙමනම් අපි තවත් දවසකින් ඔයගොල්ලෝ හමුවට එනවා.